හරි අපි කලින් කතා කරා දරුවනේ මාත් අපි කලින් කතා කරේ විශේෂ කාරණා කීපයක් කතා කරා අපි මේ සංඛ්‍යානයේ පාඩමේ ඉන්නේ. හරි අපි විශේෂ කාරණා කීපයක් කතා කරා. ඒ කාරණා තමයි ඉස්සෙල්ලාම සංඛ්‍යාන පිළිබඳ හැඳින්වීමක් දුන්නා. අර දත්ත ලබාගෙන දත්ත වලින් පුරෝකථනය කිරීමක් ගැන තමයි අපි මේ සංඛ්‍යානයේදී කතා කරන්නේ කියලා කිව්වා. ඊට අමතරව අපි කතා කරා සංඛ්‍යානයේදී මොනවද? දත්ත ලබාගෙන පුරෝකථනය කරන්න ඕනේ නම් සංඛ්‍යානයේදී ඒ දත්ත වලින් මිනුම් ලබා ගන්න. අපි අර පුරෝකථනය කියන පාඩේ නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවනම් ප්‍රෙඩික්ෂන් කියන පාඩ එක ගැන අපි මේ සංඛ්‍යානය උසස් පෙළ සංඛ්‍යානයේදී කතා කරන්නේ නැහැ. හරි? අපි කතා කරන්නේ අර මිනුම් ලබා ගැනීම කියන පාඩ එක විතරයි. එතකොට මේ මිනුම් ලබා ගැනීමේදී මොනවද හම් වෙන්නේ මිනුම් කියලා මම කිව්වා මිනුම් වර්ග තුනක් හම් වෙනවා. එක තමයි කේන්ද්‍රික ප්‍රවණතාවයේ මිනුම් කියලා මම කිව්වා. අනිත් එක ඇවිල්ලා අපකිරණයේ මිනුම් කියලා මම කිව්වා. අවසාන එක ඇවිල්ලා කුටිගතා මිනුම්. එතකොට අපි කේන්ද්‍රික ප්‍රවණතාවයේ මිනුම් වලට මම කිව්වා තියෙනවා අංක එක ඇවිල්ලා සමාන්තර මධ්‍යයන්නේ. සමාන්තර මධ්‍යයන්නේ බෙදනවා කිව්වා කොටස් දෙකකට. මොකක්ද? සරල සමාන්තර මධ්‍යයන්නේ සහ බහිත මධ්‍යයන්නේ. සරල සමාන්තර මධ්‍යයන්නේ පිළිබඳ මූලික කාරණා සියල්ල අපි කතා කරනවා. මොනවටද? සංඛ්‍යා සමූහයකට මොකද්ද සංඛ්‍යාද ව්‍යාප්තිය වලට. හරි? අසමූහිත සංඛ්‍යාද ව්‍යාප්තියක සහ සාමූහික සංඛ්‍යාද ව්‍යාප්තියක. ඔන්න ඔය විදිහේ දත්තාකාර තුනක් සඳහා මම කතා කරා. ඔයගොල්ලෝගේ ඒ වලදී තියෙන්නේ සංඛ්‍යා සමූහයක්, අසමූහිත සංඛ්‍යාද ව්‍යාප්තිය සහ සාමූහික සංඛ්‍යාද ව්‍යාප්තිය කියන දත්ත වර්ග තුන විතරයි. කියන්නේ දත්ත ඉදිරිපත් කරන ආකාර තුන විතරයි. ඒවට මම කොහොමද සරල සමාන්තර මධ්‍යයන්ය හොයන්නේ කියලා කතා කරා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ බහිත මධ්‍යයන්ය. බහිත මධ්‍යයන්යට කලින් මේ සරල සමාන්තර මධ්‍යයන්ය හා සම්බන්ධ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයක් සහ සරල සමාන්තර මධ්‍යයන්යේ තියෙන වාසි අවාසි පිළිබඳ සාකච්ඡා කරන්න කියලා ඔයගොල්ලෝගේ සිලබස් එකේ තියෙනවා. හරි? අපි ඒව පිළිබඳව පොඩ්ඩක් ඉස්සෙල්ලා කතා කරලා ඉමු. ලියා ගන්න තමයි ක්‍රමය. හරි? සරල සමාන්තර මධ්‍යයන්ය හා සම්බන්ධ ක්‍රමය. ලියන්නකො. එකම කරුණක් පිළිබඳව හොඳට මතක තියාගන්න. එකම කරුණක් පිළිබඳව ලියාගන්න. එකම කරුණක් පිළිබඳව අධ්‍යයනය කරන ලද එකම කරුණක් පිළිබඳව අධ්‍යයනය කරන ලද නිරීක්ෂණ සමූහ දෙකක එකම කරුණක් පිළිබඳව අධ්‍යයනය කරන ලද නිරීක්ෂණ සමූහ දෙකක නිරීක්ෂණ ගණන පිළිවෙලින් n1 හා n2 වේ. මේ යටින් දාන්න පාමුලෙන් දාන්න එකකින් n පාමුලෙන් දාන්න දෙකකින් n1 හා n2 වේ. හොඳට මතක තියාගන්නමයි මේ නිරීක්ෂණ සමූහ දෙකක් හරි දත්ත සමූහ දෙකක් සංඛ්‍යා වලක් හරි නැත්නම් අසමූහිත සංඛ්‍යාද ව්‍යාප්තියක් හරි නැත්නම් සාමූහික සංඛ්‍යාද ව්‍යාප්තියක් හරි එකම කරුණක් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ලද ඔය විදිහට දත්ත සමූහ දෙකක්. ඒ දෙකේ නිරීක්ෂණ ගන්න පිළිවෙලින් n1 හා n2 වේ කියලා අපි කිව්වා. නිරීක්ෂණ වර්ග නෙවෙයි නිරීක්ෂණ ගණන සමස්ත නිරීක්ෂණ ගණන පිළිවෙලින් n1 හා n2 වේ කියලා මම කිව්වා. හරි? තවද එම නිරීක්ෂණවල මධ්‍යයන්යන් පිළිවෙලින් නැත්නම් සරල සමාන්තර මධ්‍යයන්යන් පිළිවෙලින් එන්දාන ලස්සන සරල සමාන්තර මධ්‍යයන්යන් පිළිවෙලින් x1 බාර් හා x2 බාර් කියලා කියන්නේ උඩින් බාර් එකක් දාන්න. හරි? x1 බාර් හා x2 බාර් වේ මෙම නිරීක්ෂණ සමූහ දෙක මේ දෙන්නම සංයුක්ත කළ විට මෙම නිරීක්ෂණ සමූහ දෙක
සංයුක්ත කළ විට සංයුක්ත කළ විට සංයුක්ත කළ විට ලැබෙන නව නිරීක්ෂණ සමූහයේ මධ්‍යන්‍ය x බාර් නම් කියලා තමයි ගත්තා. මෙම නිරීක්ෂණ සමූහ දෙක සංයුක්ත කළ විට ලැබෙන නිරීක්ෂණ සමූහයේ මධ්‍යන්‍ය ලැබෙන නව නිරීක්ෂණ සමූහයේ මධ්‍යන්‍ය x බාර් නම් කියලා තමයි ගත්තා. ක්‍රමයෙන් කියන්නේ ඔන්න x බාර් සමානයි n එක වතාවක් x එක බාර් ධන n දෙක වතාවක් x දෙක බාර් බෙදීම n එක ධන n දෙක. ඔන්න තමයි ක්‍රමයෙන් කියන්නේ. හරි. ක්‍රමයෙන් කියන්නේ ඔන්න ඔක. තේරෙනවද? හරි. අර කිව්ව නව නිරීක්ෂණ සමූහයේ මධ්‍යන්‍ය තමයි මෙන්න මේ x බාර් කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? තේරෙනවද? දැන් මේකට අධ්‍යයනය කරන්න එකම කරුණ සම්බන්ධයෙන් මේක ඔප්පු කිරීම අපි දැන් කරමු. ඊට කලින් පොඩ්ඩක් මේ කතාව කියන්නේ. ඇයි මේ එකම කරුණක් සම්බන්ධයෙන් කියලා කියන්නේ? හිතන්නකෝ මෙතන තියෙන නිරීක්ෂණ සමූහය ඇවිල්ලා අපි හිතමු කවුද? කුසල් මෙන්ඩිස්ගේ ක්‍රිකට් දිවිය තුල වාර්තා කරන ලද ලකුණු. එක් ඉනිමකදී වාර්තා කරන ලකුණු. හරි? හිතන්නකෝ එයා මෙතන 100ක් ගහලා තියෙනවා කියලා. එතකොට මෙතන නිරීක්ෂණයක් තියෙනවා 100ක්. එතකොට එයාගේ මධ්‍යන්‍ය කියමු අපි 30යි කියලා. හරි? එයා ගහපු ඔක්කොම ලකුණු ටික එකතු කරලා කවුද 100ෙන් බෙදනවා. එතකොට එන්නේ ලකුණු 30යි. පැහැදිලිද? හරි. එතකොට එයාගේ මධ්‍යන්‍ය ඇවිල්ලා 30යි. මේක ඇවිල්ලා අපේ පන්තියේ ළමයින්ගේ හරි අපේ පන්තියේ ළමයින්ගේ ලකුණු වල මධ්‍යන්‍ය කියලා හිතන්නකෝ. කම්බයින් මැත්ස් වල ලකුණු වල මධ්‍යන්‍ය. එහෙම හිතන්න. එතකොට එකම කරුණක් සම්බන්ධයෙන්ද? නෑ. එකම කරුණක් සම්බන්ධයෙන් නෙවෙයි. මේක නිකන් තක්කාලි බෝඩ් එකක්. ඈ? ඊගාරි නිකන් ඇහැල මල් පිටේ පිට කසයි වගේ වැඩක්. හරිද? ඒක ගැලපෙන්නේ නෑනේ. ඒ කියන්නේ නිරීක්ෂණ සමූහ දෙකක් එකතු කරනවා නම් මෙතන දෙනවා මේ මෙතනින් එනවා කුසල් මෙන්ඩිස්ගේ ලකුණ එනවා. මේකේ එනවා කම්බයින් මැත්ස් වල ලකුණ. එහෙම තමයි සංයුක්ත නිරීක්ෂණ පද්ධතිය හැදෙන්නේ. එහෙම හරියන්නේ මොකද්ද වෙන්න ඕනේ? A පන්තියේ ළමුන්ගේ කම්බයින් මැත්ස් වල ලකුණු B පන්තියේ ළමුන්ගේ කම්බයින් මැත්ස් වල ලකුණු. ඒ දෙකොල්ලෝගේ මධ්‍යන්‍ය දෙක දීලා තියෙද්දි සහ ඒ පන්තියේ පන්ති දෙකේ ළමයි ගාන දීලා තියෙන්නේ. නිරීක්ෂණ ගණන ළමයි ගාන දීලා තියෙද්දි ඕගොල්ලෝගේ පන්ති දෙකේම මධ්‍යන්‍ය හොයන්න පුළුවන් ක්‍රමය තමයි මේ තියෙන්නේ. ඔබලා වැඩේ පැහැදිලි කට්ටියද උස්ස? වැඩේ පැහැදිලි කට්ටිය? ඇයි මේ එකම කරුණක් සම්බන්ධයෙන් කියලා දීලා තියෙන කතාව එන්නේ පැහැදිලි කියලා කියන කට්ටිය? හරි හරි ඔන්න කතන්දරේ හරි එකම කරුණ සම්බන්ධයනේ ඔන්න ඔහොම ආයන ගමු මේක ඔප්පු කිරීම ගමු ඔප්පු කරමු එයාලා ඔප්පු කිරීම හරි හරි මේක මෙහෙම ඉස්සෙල්ලාම x එක භාගිය කියන්නේ කොහොමද x එක භාගිය කියන්නේ ඒ කියන්නේ ඔය x එක කියන නිරීක්ෂණ ඒ කියන්නේ මේ පළවෙනි එක්කෙනාගේ නිරීක්ෂණ වලට අපි කියමු x එක කියලා. අපි යාව වෙනස් වෙද්දී අපි කියමු x එකයි කියලා. හරි. ඔන්න ඔය නිරීක්ෂණ ටික ඔක්කොම එකතු කරනවා i සමාන 1 සිට n එක දක්වා. මේ මොකද්ද මේක තේරුම දරුවෝ? මේ x එක කියන්නේ මේ පළවෙනි නිරීක්ෂණ සමූහයේ ඉන්න සියලුම නිරීක්ෂණ එකතු කරනවා. අර පළවෙනි පන්තියේ ළමයින්ගේ ඔක්කොම ලකුණු ටික එකතු කරලා බෙදනවා ඒ පන්තියේ ළමයින්ගේ ලකුණු වලට. ඇයි මෙතන මේ xi කියලා දාන්නේ නැතුව x එකයි කියලා දෙන්නේ? පළවෙනි ව්‍යාප්තියේ නිරීක්ෂණ කියලා පෙන්වන්න තමයි ඒක කතාව කියන්නේ. එයාගෙන් කියන්න පුළුවන් කවුද? සිග්මා i සමාන 1 සිට n එක දක්වා x එක i සමානයි n එක x එක භාගිය. මෙයාට අංක එක කියලා දාන්න. ඒ වගේම මට දෙවනි ව්‍යාප්තියේ නිරීක්ෂණ සම්බන්ධයෙන් එයාගේ මධ්‍යන්‍ය මට කියන්න පුළුවන් i සමාන 1 සිට n දෙක දක්වා. ඇයි නිරීක්ෂණ n දෙකක් තියෙනවා. එකතු කරන්න ඕනේ කාගේද? පොදු නිරීක්ෂණය මම මේ දෙවනි ව්‍යාප්තිය මම දානවා එයාගේ පොදු නිරීක්ෂණය x2යි කියලා. පළවෙනි ව්‍යාප්තියේ පොදු නිරීක්ෂණය x1යි, දෙවනි ව්‍යාප්තියේ නිරීක්ෂණය පොදු නිරීක්ෂණය x2යි කියලා මම දානවා.
ඇයි දෙන්නටම xi xi කියලා දැම්මොත් එම් ව්‍යාප්ති දෙකේ පොදු නිරීක්ෂණ දෙක එකමයි. එහෙම හරියන්නේ නැහැ. හරි. බෙදනවා නිරීක්ෂණ ගන්න. ඕකනේ මූලික මධ්‍යස්ථ සූත්‍රය. එතකොට i සමානයි කේසිට n2 දක්වා x2i x2i සමාන වෙනවා n2 x2 භාග. හරි. පැහැදිලිද? එතකොට කවුද මෙන්න මේ x බාර් කියලා කියන්නේ? මොන බලයෙන් කියන්නේ? කවුද මේ x බාර් කියලා කියන්නේ? x බාර් කියලා කියන්නේ මේ නිරීක්ෂණ ඔක්කොගෙම එකතුවයි මේ නිරීක්ෂණ ඔක්කොගෙම එකතුවයි ඒ දෙකොල්ලම එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ i සමාන 1 සිට n එක දක්වා x1යි සහ i සමාන 1 සිට n2 දක්වා x2යි කියන දෙන්නම එකතු කරන්න ඕනේ. එතකොට එනවා මට සඵල නිරීක්ෂණ වල ඔක්කොගෙම එකතුව. ඔක්කොම නිරීක්ෂණ වල එකතු වෙනවා. i සමාන 1 සිට n2 දක්වා x2i ඔක්කොගෙම එකතු වෙනවා. ඒක බෙදනවා මුළු නිරීක්ෂණ ගණනේ කවුද? n1 ධන n2. n1 ධන n2. හරි. අංක එකට අනුව කවුද මේ මෙයා කියලා කියන්නේ? n1 x bar 1. කවුද මෙයා කියන්නේ? n2 x bar 2. එහෙනම් මට කියන්න පුළුවන් කවුද? x bar කියලා කියන්නේ n1 x bar 1 ධන n2 x bar 2 බෙදීම n1 ධන n2. මාක් විසාදයක් 1 හා 2. පැහැදිලිද? තේරෙනවද? හරි. ඔයගොල්ලන් ඔප්පු කිරීම තේරෙන කට්ටිය? ඔයගොල්ලන් අපේ වැඩි තේරෙනවද? තේරෙනවද? හරි. හරි. ලියන්න මේකට නෝට් එක. ලියන්න නෝට් එක. නෝට් එක ලියන්න. අපිට මේ කතාව නිරීක්ෂණ සමූහ දෙකකට විතරක් නෙවෙයි ඕනෑම ගණනකට. නිරීක්ෂණ සමූහ k ගණනකට උනත් මේක දික් කරන්න පුළුවන්. ලියන්න. ඉහත ප්‍රමේය පහත පරිදි එකම කරුණක් ගැන කියවෙන ඒක අනිවාර්යයි එකම කරුණක් ගැන කියවෙන නිරීක්ෂණ සමූහ සිම්පල් k ගණනකට දිගු කළ හැක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. හරි. පළවෙනි නිරීක්ෂණ n1 n2 n3 ඔය ආදී වශයෙන් nk ගණනක් ඇති නිරීක්ෂණ n1, n2, n3 ඔය ආදී වශයෙන් nk ගණනක් ඇති निरीक्षण समूह के प्रमाणित मध्याह्न पिरिवेली निरीक्षण
n එක n2 n3 ඔය ආදී වශයෙන් k ප්‍රමාණයක් ඇති නිරීක්ෂණ සමූහ k ප්‍රමාණයක මධ්‍යයන්යන් පිළිවිලින් x1 බා x2 බා x3 බා ඔය ආදී වශයෙන් xk බා යයි ගනිමු එවිට එම නිරීක්ෂණ සමූහ සියල්ලගේම සංයුක්තයේ මධ්‍යයන්ය x බාර නම් එම නිරීක්ෂණ සමූහ සියල්ලගේම එවිට එම නිරීක්ෂණ සමූහ සියල්ලගේම මධ්‍යයන්ය x බාර නම් කියලා තමයි පළවෙනි x බාර සමානයි මොකක්ද අර පැටර්න් එකට n එක x1 බාර n2 x2 බාර n3 x3 බාර ඔය ආදී වශයෙන් nk xk බාර බාහිර දාන්න මෙයා විතරයි ඔක්කොම බෙදනවා කාගෙන්ද n1 ධන n2 ධන n3 ධන ඔය ආදී වශයෙන් nk හරි පැහැදිලිද හරි හා ලියන්නම උදාහරණය පොඩි උදාහරණයක් ලියන්න හරි උදාහරණ ලියන්න කිසියම් පාසලක සංයුක්ත ගණිතය හදාරන කිසියම් පාසලක සංයුක්ත ගණිතය හදාරන සිසුන් සිටින පන්ති තුනක් ඇත කිසියම් පාසලක සංයුක්ත ගණිතය හදාරන සිසුන් සිටින පන්ති තුනක් ඇත මෙම පන්තිවල නමුන් ගන්න පිළිවිලින් 30, 40, 50 වේ. 30, 40, 50 වේ. 30, 40, 50 වේ. එම ළමුන් නැත්නම් එම පන්තිවල සංයුක්ත ගණිත විෂය සඳහා ලබාගත් මධ්‍යයන්යන් පිළිවෙලින් 35, 50, 45 වේ. එම පන්තිවල ළමුන් සංයුක්ත ගණිත විෂය සඳහා ලබාගත් මධ්‍යයන්යන් පිළිවෙලින් 35, 50, 45 වේ. ලකුණු මධ්‍යයන්යන් දියදී මෙම පාසලේ සිටින සිසුන්ට නැත්නම් මෙම පාසලේ සිටින සිසුන් සංයුක්ත ගණිතය සඳහා ලබාගත් ලකුණු වල මධ්‍යයන්ය සොයන්න. මෙම පාසලේ සිටින සිසුන්
සංයුක්ත ගණිතයේ විෂය සඳහා ලබාගත් ලකුණු වල මධ්‍යයන්‍ය සොයන්න. ඉක්මනට කරන්න. ඉක්මනට කරන්න. අතිශය සරල වැඩක් නේ. පොඩි දෙයක් නේ. මොකද කරන්නේ? නමුම් ගණන පිළිවෙලින් n එක ඇවිල්ලා 30යි. n දෙක ඇවිල්ලා 40යි. n තුන ඇවිල්ලා 50යි. එතකොට මධ්‍යයන්‍ය මොනවද? x එක බාහිරලා 35යි. පොඩි දේවල් නේ. මෙයා ලැජ්ජයි කරන්නේ. x දෙක බාහිරලා 50යි. x තුන බාහිරලා 45යි. හරි. එතකොට මේ මධ්‍යයන්‍යයෙන් ඇවිල්ලා x පා සමානයි n එක වතාවක් x එක භාගන n දෙක වතාවක් x දෙක භාගන n තුන වතාවක් x තුන භාග. එයා බෙදනවා n එක ධන n දෙක ධන n තුන. එතකොට n එක ඇවිල්ලා කවුද 30 වැඩි කිරීම 35 එනවා 40 වැඩි කිරීම 50 එනවා 50 වැඩි කිරීම 45 එනවා බෙදනවා 30 ධන 40 ධන 50යි. උත්තරේ වගේලා තියෙනවා ඒකයි මම ඕකම දුන්නේ. මතක තියෙන්නේ හරියටම 44යි කියලා එන්නේ. හොඳයි මගේ ළඟ තියෙන උත්තරේ නම් එහෙම එන්නේ මම සුළු කරලා බැලුවේ නෑ. කොබලන් මේ උත්තරේ අල්ගට්ටි. කොබලන් දරු මේ උත්තරේ අල්ගට්ටි 44යි කියලා හරියටම අල්ගට්ටි. මම වැරදි දන්නේ නෑ. මම වැරදි කරා මට කියන්න. හරි. හරි. එතකොට අනේ 44.16 එන්නේ නේ. කොහොමද 44.16 වගේ උත්තරයක් අපකට එද්දස්? හරි. හරි. ඕකේ. හරි. ඒ ප්‍රමේය ඉවරයි. ලියා ගන්නකො. ඊට පස්සේ සරල සමාන්තර මධ්‍යයන්ගේ මිනුමෙහි තාම ඉන්නේ අපි සරල සමාන්තර මධ්‍යයන්ගේ ඇතුලේ හරි සමාන්තර මධ්‍යයන්ගේ රෝමිලක්කම් අංක 1 සරල සමාන්තර මධ්‍යයන්ගේ ඇතුලේ තමයි මේ ඉන්නේ හරි එයාගේ අවසාන මාතෘකාව ලියන්නේ සරල සමාන්තර මධ්‍යයන්ගේ මිනුමෙහි ඇති වාසි සහ අවාසි සංඛ්‍යාවේ තමයි පොඩ්ඩක් විචාරාත්මකව දැනන් ඉන්න ඕනේ සබ්ජෙක්ට් එක. නිකන් ඔහෙ දැනන් මොන සබ්ජෙක්ට් එක විචාරාත්මකව දැනන් ඉන්න ඕනේ ඒක ඇත්ත. මට මේ සංඛ්‍යාවේ නියම කියලා කියන්නේ නිකම්ම මේ ඇවරේජ් එක ගන්නවා කියන තැනින් නියම දැනන් ඉන්න එපා. ඒක වැඩක් නෑ. ඊට වඩා පොඩ්ඩක් එයාගෙන හොඳ අවබෝධයක් තියෙනවා. ඒක එයාගේ වාසි සහ අවාසි ගුරුතු ගන්නන්න කියලා දීලා තියෙන්නේ. මේ පොඩ්ඩක් විස්තරාත්මක කතන්දරයක් පොයින්ට්ස් 6ක් වගේ තියෙනවා. ඒ පොයින්ට්ස් 6 අපි ලියා ගන්න. මම ලියනවා විස්තර කරන්න. ලියා ගන්න අංක 1. මේක මොකද්ද? මධ්‍යයන් මිනුමෙහි වාසි සහ අවාසි. නැත්නම් සරල සමාන්තර මධ්‍යයන් මිනුමෙහි වාසි සහ අවාසි. ලියන්න අංක 1. මෙම මිනුම ගණනය කිරීමේදී සෑම නිරීක්ෂණයක්ම දායක වේ. සෑම නිරීක්ෂණයක්ම දායක වේ. එය වාසියකි. හරි. වාසිය. පහුවක් ගහලා මේ කතා කරන්න පුළුවන්. ඒක පොයින්ට් ෆෝම් එකේ ලියා ගන්න. හරි. අංක 2. මෙම මිනුම ගණනය කිරීම පහසු වේ. නැත්නම් පහසුය. එය වාසියකි. මෙම මිනුම ගණනය කිරීම පහසුයි. එය වාසියකි. ලේසියෙන් ගණනය කරන්න ලොකු දේවල් නෙවෙයි. හරි. දැන් බලන්න අංක 1 කිව්වේ සෑම නිරීක්ෂණයක්ම මේකට බලපානවා කියලා උනේ. සියලුම නිරීක්ෂණ වල එකතුව බෙදනවා නිරීක්ෂණ ගන්න.
එතකොට හැම නිරීක්ෂණයක් වෙනුවටම එක්කෙනෙක් ගැන තමයි මේ කතා කරන්නේ. හරි? හැම නිරීක්ෂණයක් වෙනුවටම නියෝජිතයෙක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒක නිසා හැම එක්කෙනෙක් වෙනුවටම නියෝජනයක් තියෙන නිසා මේක ඇවිල්ලා අපේ දත්ත සමූහයේ ඒ වගේ වීමක් කියන එක වාසිය. ඒ වගේම මේ ගණනය කරන්න පහසුයි. හරි ලේසි මෘදු කරලා බෙදලා නිරීක්ෂණ ගන්න. ඕකනේ මූලික කතාව. ඕකදී අර සංඛ්‍යාවල දත්තවල ෆෝමැට් කරනම වෙනස් වෙනවා. පොඩ්ඩක් ඒ විදිය වෙනස් වෙනවා. ඒ හැර ගණනේ තාම පහසු දෙයක්. හරි? මෙම මිනුම ගණනය කිරීම පහසුය. එය වාසිය. අංක 3. අංක 3. නිරීක්ෂණයන්ගේ මධ්‍යන්‍ය සහ නිරීක්ෂණයන්ගේ මධ්‍යන්‍ය සහ නිරීක්ෂණ ගණන දී ඇති විට නිරීක්ෂණයන්ගේ මධ්‍යන්‍ය සහ නිරීක්ෂණ ගණන දී ඇති විට නිරීක්ෂණයන්ගේ මධ්‍යන්‍ය සහ නිරීක්ෂණ ගණන දී ඇති විට ඒවායේ ගුණිතයෙන් නැත්නම් ඒවායේ ගුණිතය වරන්දු ගන්න nx bar නිරීක්ෂණ ගණන සහ නිරීක්ෂණ වල මධ්‍යන්‍ය නිරීක්ෂණයන්ගේ මධ්‍යන්‍ය සහ නැත්නම් නිරීක්ෂණ ගණන සහ නිරීක්ෂණයන්ගේ මධ්‍යන්‍ය දී ඇති විට ඒවායේ ගුණිතය වරන්දු ගන්න nx bar මගින් මොකක්ද හම්බෙන්නේ අර අපි ඉස්සර ඔප්පු කිරීමේදී කරේ අර ප්‍රමේය ඔප්පු කිරීමේදී අර මෙතන ලිව්වේ මධ්‍යන්‍ය සහ නිරීක්ෂණයන්ගේ නිරීක්ෂණ ගණන ගුණිතය මොකක්ද අපිට හම්බුනේ නිරීක්ෂණ සියල්ල එකතුව කියන්නේ මගේ නිරීක්ෂණ සියල්ලේ අයික්‍ය එනම් සිග්මා i සමානයි 1 සිට n දක්වා xi ලබාගත හැක මෙය ගණිතමය වාසිය. ළමයි මේක හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ මේකට පැමිණිය වෙන එහෙම නැත්නම් මේකට උරුදු දෙන්න පළවෙනි කතාව මේක. මෙහෙම කතාවකින් මෙහෙම කෙනෙක් ලබා ගන්න පුළුවන් කියන අපි ඉස්සෙල්ලා කතා කරා. අර වචනයෙන් කියලා මේක එහෙම තමයි කියලා පිළිගෙන ඒ කතා කරන පළවෙනි අවස්ථාව මේක. මේක මුළු ජීවිත කාලෙම වැදගත් කතාවක්. මොකන්ද? යම් කිසි නිරීක්ෂණ සමූහයක නිරීක්ෂණ ගණන දීලා තියෙනවා නම් ඒ නිරීක්ෂණ සමූහයේ මධ්‍යන්‍ය දීලා තියෙනවා නම් ඒ නිරීක්ෂණ ගණන සහ නිරීක්ෂණ සමූහයේ ගුණිතයෙන් ඔයගොල්ලන්ට හම්බ වෙනවා නිරීක්ෂණ සියල්ලගේම එකතුව. එහෙම නැත්නම් අපි ඒක අංකණය කරනවා සිග්මා i සමාන 1 සිට n දක්වා පොදු නිරීක්ෂණ වල ഐක්‍යය xi ගේ ഐක්‍යය. මේක ගණිතමය වාසියක්. මොකද්ද මේ ගණිතමය වාසියක් කියලා කියන්නේ? නිකම් ගුණාත්මක වාසියක් නෙවෙයි මේක ප්‍රමාණාත්මක වාසියක්. ඒ කියන්නේ ගණන් හදද්දි මේ ගොඩක් පාවිච්චි කරගන්න යන්න පුළුවන්. හරි? ඒක ඇවිල්ලා අපිට තියෙන වාසිය. හරි. ඊට පස්සේ මෙයන අංක 4 එකම කරුණක් පිළිබඳව අර ප්‍රමේය ගැන කතා කරන්නේ දැන් එකම කරුණක් පිළිබඳව අධ්‍යයනය කර ඇති නිරීක්ෂණ සමූහ කිහිපයක් දී ඇති විට තම කරුණ පිළිබඳව අධ්‍යයනය කර ඇති නිරීක්ෂණ සමූහ කිහිපයක් දී ඇති විට
එම සියල්ලගේම එම සියල්ලගේම එම සියල්ලගේම සංයුක්ත නිරීක්ෂණ සමූහයේ වේගය කියන්නේ සංයුක්ත නිරීක්ෂණ සමූහයේ මධ්‍යන්නය ඉහත ඔප්පු කරන ලද ප්‍රමේය ආශ්‍රිතයෙන් ලබාගත හැක. එම නිරීක්ෂණ සමූහයේම සංයුක්ත නිරීක්ෂණ සමූහයේ මධ්‍යන්නය අර නිරීක්ෂණ වල ඔක්කොගෙම සංයුක්ත නිරීක්ෂණ සමූහයේ මධ්‍යන්නය. හරි? තමන්ගේ භාෂාවෙන් ලියගත්තොත් කමන්නේ. ඉහත ප්‍රමේය ආශ්‍රිතව ලබාගත හැක. ඉහත ප්‍රමේය ආශ්‍රිතව ලබාගත හැක. මෙය වාසියකි. මෙය වාසියකි. හරි. अंक 5 अंक 5 මධ්‍යන්නේ මිනුම ප්‍රමාණාත්මක නිරීක්ෂණ සඳහා පමණක් වළංගු වන මිනුමකි. මධ්‍යන්නේ මිනුම ප්‍රමාණාත්මක නිරීක්ෂණ සඳහා පමණක් වළංගු වන මිනුමකි. මධ්‍යන්නේ මිනුම ප්‍රමාණාත්මක නිරීක්ෂණ සඳහා පමණක් වළංගු වන මිනුමකි. මධ්‍යන්නේ මිනුම ප්‍රමාණාත්මක නිරීක්ෂණ සඳහා පමණක් වළංගු වන මිනුමකි. මෙය ගුණාත්මක නිරීක්ෂණ සඳහා භාවිතා කරන හැක. මෙය ගුණාත්මක නිරීක්ෂණ සඳහා භාවිතා කරන හැක. මෙයා වාසියකි. මෙයා වාසියකි. මෙයා වාසියකි. හරි. ප්‍රමාණාත්මක නුවරට මොකද මේ නම්බර්ස් වලින් දෙනකොට විතරයි නිරීක්ෂණ ඕගොල්ලන්ට මේ මධ්‍යන්නේ ගණනය කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට අර මම අර කිව්ව කෑමක රස මේක හොඳයි මේක නම් ෂේප් අර එහෙම කියන ගුණාත්මක මිනුම් තියෙන්නේ. ඒ වගේ ගුණාත්මක මිනුම් වලට මේ ගණනය කරන්න අමාරුයි. මධ්‍යන්නේ ගණනය කරන්න අමාරුයි. හරි? හරි. අංක 6 මේක තමයි වැදගත්ම කරුණ. මේක නිසා තමයි ඔය බරිත මධ්‍යන්නේ පස්සේ කතා කරන අනිත් මධ්‍යන්නේ ගැන එහෙම විශේෂයෙන්ම බරිත මධ්‍යන්නේ. බරිත මධ්‍යන්නේ කියන සංකල්පය එන්නේ මේක නිසා. කියන්නකෝ. සෑම නිරීක්ෂණයකටම සම අයිතියක් ලබා දී මෙම මිනුම ගණනය කිරීමෙන් වැරදි අදහසක් ලැබෙන්න ඇත. සෑම මිනුමකටම සම අයිතියක් ලබා දීමෙන් මෙම මිනුම ගණනය කිරීමෙන් වැරදි අදහසක් ලැබෙනු ඇත. මොකක්ද ඔය කියන්නේ? උදාහරණ
කියන්නේ පන්තියක ළමුන් 5 දෙනෙක් සංයුක්ත ගණිතය සඳහා ලබාගත් ලකුණු පහත දැක්වේ. පන්තියක ළමුන් 5 දෙනෙක් සංයුක්ත ගණිතය සඳහා ලබාගත් ලකුණු පහත දැක්වේ. හරි. 30යි 40යි 50යි 80යි 90. ආයෙගොල්ලෝගේ මධ්‍යයනය ගන්න ඕන බලන්න. 30 ගන්න 40 ගන්න 50 ගන්න 90 ගන්න 80 ගන්න 90. තමයි පස් දෙනයි බෙදනවා පහයි. 30 40 ගේ 70 70 120යි 120යි 80යි 200යි 290යි 290 පහෙන් බෙදුවට පස්සේ කී දෙන්නේ 290 බෙදීම 5. 5 5යි 40 5 8යි 58යි 58යි. දැන් ඔයගොල්ලන්ට මේ හැමෝටම සාධාරණයිද මේ 58 කියන්නේ? මේ 30 මේ 30 ඒ කියන්නේ මේ 90ක ලකුණු ගන්න 80ක් 90ක් ලකුණු ගන්න පන්තියක ලකුණු 58ක් ඇවරේජ් තියනවා කියන එක සාධාරණයි. ලකුණු 30ක් වගේ ලකුණු ගන්න පන්තියක එච්චර අඩුවෙන් ලකුණු ගන්න පන්තියක 58 කියන එක සාධාරණයි. ඕක පොඩ්ඩක් හරි සාධාරණ වෙන්නේ මේ ලකුණු 50ක් ගත්ත ලකුණු 50ක් ගත්ත ළමයාගේ ලකුණු වලට විතරයි. මේ ළමයාට විතරයි මේ ලකුණ කියන එක මේ ඇවරේජ් එක. එහෙම නැත්නම් මේ සරල සමාන්තර මධ්‍යයන්නේ කියන මිනුම සාධාරණ වෙන්නේ. පැහැදිලි? හරි? ලියන්න. 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 සියල්ල වෙනුවට මධ්‍යයන්‍ය සඳහා ලැබුණු අගය ඒ කියන්නේ සියලුම ලකුණු වලට මධ්‍යයන්‍ය සඳහා ප්‍රින්සිපල් ආවට පස්සේ කියනවා සර් මේ පන්තියේ ලකුණු වල ඇවරේජ් එක 58යි. එතකොට මේ ළමයි ගැන හැලිලා තියෙන්නේ. ඒගොල්ලෝ ගැන අදහස ඉවත් වෙලා තියෙනවා. අඩුම ලකුණු ගන්න ළමයයි වැඩිම ලකුණු ගන්න ළමයටයි අවධානය යොමු වෙන්නේ නැහැ. හරි? සියලුම ලකුණු සඳහා මධ්‍යයන්‍ය සියල්ල වෙනුවට මධ්‍යයන්‍ය සඳහා ලැබුණු අගය ඉදිරිපත් කිරීම සාධාරණ නොවන බව දී පෙනියයි. ඉදිරිපත් කිරීම සාධාරණ නොවන බව මේ පෙනියයි. හරි. ඔහොම ලියලා අපි ලියමු නෝට් එක. नोट देगा यार में नोट है दिया नोट देगा දැන් මේ බාරිත මධ්‍යයනයේ එන්න අපි උත්සාහ කරන්නේ ය සෑම නිරීක්ෂණයකටම समान लෙස සලකා සෑම නිරීක්ෂණයකටම සමාන ලෙස සලකා එනම් එකම බරක් තබා ඉහත සරල සමාන්තර මධ්‍යයන්ය ගණනය කරන ලදී. කාගේවත් බර වෙනස් කරේ නැහැ. එකම බරක් තිබ්බේ.
හැමෝටම අර වැඩි ලකුණු ගන්න ළමයාට වැඩි බරක්වත් අඩු ලකුණු ගන්න ළමයාට වැඩි බරක්වත් තියන්න ඕනේ හරිම නෑ. මොකද ඒගොල්ලොත් මේකට පේන්නේ. හරි. එහෙම කරේ නෑ. එකම බරක් තියලා ඉවරලා සරල සමාන්තර මධ්‍යයන්නේ ගත්තා. සරල සමාන්තර මධ්‍යයන්නේ ගණනය කරන ලද. එවිට අන්තවල අර කුඩාන්තේ විශාලාන්තේ එවිට අන්තවල විශාල සංඛ්‍යා ඇති විට සහ කුඩා සංඛ්‍යා ඇති විට විශාල සංඛ්‍යා ඇති විට සහ කුඩා සංඛ්‍යා ඇති විට එවිට අන්තවල කුඩා සංඛ්‍යා ඇති විට සහ විශාල සංඛ්‍යා ඇති විට මධ්‍යහ්න මිනුම සමහර නිරීක්ෂණයන්ගෙන් විශාල ලෙස ඈත් වෙයි. මධ්‍යහ්න මිනුම සමහර නිරීක්ෂණයන්ගෙන් විශාල ලෙස ඈත් වෙයි. සමහර නිරීක්ෂණයන්ගේ මධ්‍යහ්න මිනුම සමහර නිරීක්ෂණයන්ගෙන් විශාල ලෙස ඈත් වෙයි. අර වගේ නේ 30ටයි 90ටයි වඩා ගොඩක් ඈතයි 50ට. හරි. පැහැදිලි. එක්කෙනෙක්ට විතරයි සාධාරණ ඉෂ්ට වෙනවා වගේ තියෙන්නේ. හරි. මෙම දුර්වලතාවය මඟ හරවා ගැනීමට සෑම නිරීක්ෂණයකටම සමබරක් නොතබා හැම එකකටම සමාන බරක් තියන්නේ නැහැ. නිකම් එකතු කරලා ඒ ගානෙන් බෙදන්නේ නැහැ. එහෙම කරන්නේ. සෑම නිරීක්ෂණයකටම සමබරක් නැත්නම් සමාන බරක් නොතබා කමයි එකක් දාලා ලියන්න. එනම් සමසේ නොසලකා සෑම නිරීක්ෂණයකටම සමාන බරක් නොතබා කමයි එකක් දාලා ලියන්න. එනම් සමසේ නොසලකා වැදගත්කම අනුව විවිධ බල තැබීමෙන් අඩුම ලකුණු ගන්න ළමයි වැඩිම ලකුණු ගන්න ළමයි පන්තියේ කතාවට වැදගත් නෙනේ. පන්තියේ කතාවල වැදගත්. හරි. විවිධ බල තැබීම බරිත මධ්‍යයන්ය නම් මිනුම හඳුන්වා දෙනු ලැබේ. බරිත මධ්‍යයන්ය විවිධ බල තැබීමෙන් බරිත මධ්‍යයන්ය නම් මිනුම හඳුන්වා දෙනු ලැබේ. සමාන්තර මධ්‍යයන්ය කියන කොටසේ තාමින් සරල සමාන්තර මධ්‍යයන්ය රෝමිල ක්‍රමාංක 1 බරිත මධ්‍යයන්ය රෝමිල ක්‍රමාංක 2. හරි. රෝමිල ක්‍රමාංක 2. යාන බරිත මධ්‍යයන්ය පොඩි තියරි එකක් තියෙන්නේ පොඩි එකක්. හරි. කියන්නේ x එකකම
x2, x3 ඔය ආදී වශයෙන් xn निरीक्षण समूहයට පිළිවෙලින් මේ දෙන්නේ මේ නිරීක්ෂණ සමූහය දත්ත සෙට් එකක් සංඛ්‍යා සමූහයක් සංඛ්‍යා ගණන් සමූහයට පිළිවෙලින් w1, w2, w3 ඔය ආදී වශයෙන් wn භාරයන් තබා ඇතැයි සිතමු. දෙයියන්ට භාර තියනවා වගේ. හරිද? අපි දෙවියන්ට භාර තියනවා කියලා කරන්නේ විභාග ගන්නවා පස්සේ දෙවියන්ට වැඩි බරක් දෙන්න ඕනේ. දෙවියන්ට නෙමෙයි වැඩි බරක් දෙන්න ඕනේ. හරි? ඔයගොල්ලෝ ඇත්තටම වැඩි බරක් දෙන්න ඕනේ කාටද? තමන්ට තමයි වැඩි බරක් දෙන්නේ. දෙවියන්ටවත් ගුරුවරුන්ටවත් දෙමව්පියන්ටවත් නෙමෙයි. තමන්ට වැඩි බරක් දෙන්න ඕනේ. තමන් ගාව තමයි වැඩි බරක් තියන්නේ. ඔයගොල්ලෝ කට්ටිය දන්නේ නැති කතාව. හරි? ආ. ඒක තමයි මෙතන. වැදගත් දෙයට වැඩි බාරයක් දෙන්න. දෙවියන්ට බාරයක් දෙන්න. ඒක ලොකු බාරයක් දෙන්න එපා. පොඩි බාරයක්. හරි? තමන්ට දෙන්න ලොකු බාරයක්. තමන්ට කියන්න. ඔබ මේක කරගත්තේ නැත්නම් එහෙම උඹට කෙලෙන්නේ. හරි? අන්න එහෙම තමන්ට බාරයක් දෙන්න. හරි? අන්න එහෙම තියෙන්න. පොඩ්ඩක් බය වෙන්න. හරි? බාරයන් තබා ඇතැයි සිතමු. එවිට මෙම නිරීක්ෂණ සමූහයේ බරිත මධ්‍යයන්ය XW ගාන SW බා සමානයි පළලියද කවුද මෙතන x නෙවෙයි x එක හරි x එක වතාවක් w එක x එක නිරීක්ෂණය වැඩි කරනවා යාට දාලා බාරේ x දෙක නිරීක්ෂණය වැඩි කරනවා යාට දාලා බාරේ x තුන නිරීක්ෂණය වැඩි කරනවා යාට දාලා බාරේ ඔය විදිහට ගිහිල්ලා අන්තිමට xn වැඩි කරනවා එයාට දාලා බාරේ බෙදනවා බාරවල ඓක්‍යය යකෝ බාරවල ඓක්‍යයෙන් බෙදන්නේ නිරීක්ෂණ ගානෙන් බෙදන්නේ නැත්තේ බාරේ තියෙන එක නම් පොඩ්ඩක් තේරුණා හැබැයි නිරීක්ෂණ ගානෙන් බෙදුවේ නැත්තේ ඒක පොඩ්ඩක් නිකන් පැනලා ගියා මෙහෙම හිතන්නකෝ මම කියවනේ සරල සමාන්තර මධ්‍යයන්ේදී අපි කියන්නේ සමාන භාරයක් කියලා සමාන භාරයක් කියලා මොකක්ද කියන්නේ ඒ කියන්නේ මේ W1 W2 W3 ඔක්කොම උඩ 1 1 1 1 1 1 ඔය ආදිවාසී 1 1 කියලා දානවා. මේකේ W1 W2 ඔය බාර වෙනකොට එක දැම්මම ඔයාලට හම්බෙන්නේ කවුද? සරල සමාන්තර මධ්‍යයන්. දාලා බලන්න. මෙයාට එක දාලා බලන්න. මෙයාට එක දාලා බලන්න. එතකොට කෙලින්ම එන්නේ උඩ එන්නේ කවුද? x1 දාන x2 දාන x3 ඔය ආදිවාසී x3 ඔය ආදී වශයෙන් xn වෙනවා එකතු වෙනවා බෙදනවා මෙතෙන්ට එකයි එක ඒවා කීයක්ද n ප්‍රමාණය ඔන්න සරල සමාන්තර මධ්‍යයක් වෙනවා ඔයගොල්ලන්ට වැඩේ පැහැදිලි කට්ටිය මේ දෙකේ කතන්දර දෙක තේරිච්ච කට්ටිය ඔයගොල්ලන් නතොස්ස මේකයි අරකයි දෙකම එකයි අරකේ වෙන්නේ බරිත මධ්‍යයන්ගේ බාර සමාන කිරීම එහෙම නැත්නම් ඔයා හිතන්නේ ඔක්කොම දෙක කියලා බාරයක් තිබ්බා කියලා සමාන බාර නම් එක එක විතර නෙවෙයි දෙක දෙක කියලා කියන්න පුළුවන් වෙන්නේ බෑ 10 10 කියලා කියන්න පුළුවන් වෙන්නේ බෑ එතකොට මොකද වෙන්නේ මේ ඔක්කොම දෙකේ වැඩි වෙනවා දෙකෙන් වැඩි වෙනවා මෙයා දෙකෙන් වැඩි වෙනවා ඒ කියන්නේ දෙකක් එළියට එනවා පල්ලෙහා දෙකේම n ප්‍රමාණය දෙකට දෙක කැපෙනවා ආයෙ ඉන්නේ සරල සමාන්තර මධ්‍යයන් බරිත මධ්‍යයන්ගේ බාර වලට සමානකයක් දැම්මට පස්සේ සරල සමාන්තර මධ්‍යයන් වෙනවා පැහැදිලිද ඕක පොඩ්ඩක් මම තව පොඩ්ඩක් ෆැන්සි විදිහට ලියනවා. කවුද? i සමානයි 1 සිට n දක්වා xi w බෙදනවා සිග්මා i සමානයි 1 සිට n දක්වා w
हाय करा दे मेरे हरिदे पेरुणाने उदाहरण करलिवल्वा अतियां मध्यस्थेट उदाहरण कर ज्ञान धर्म उदाहरण उदाहरण गणित अंशे उसस पेल हदारा ऐति उसस पेल हदारा ऐति उसस पेल हदारा ऐति शिष्यයින් දෙදෙනෙකුගේ शिष्यයින් දෙදෙනෙකුගේ शिष्यයින් දෙදෙනෙකුගේ शिष्यයින් දෙදෙනෙකුගේ උසස් අධ්‍යාපනය සඳහා උසස් අධ්‍යාපනය සඳහා කිසියම් පාඨමාලාවක් හැදෑරීමට ශිෂ්‍යයින් දෙදෙනෙකුගෙන් උසස් අධ්‍යාපනය සඳහා කිසියම් පාඨමාලාවක් හැදෑරීමට වඩාත් සුදුසු කෙනා තෝරා ගැනීමට නියමිතව ඇත වඩාත් සුදුසු එකව තෝරගන්න නියමිතයි කැම්පස් ගන්නවා කියන කතාව තමයි මේ කියන්නේ හරි වඩාත් සුදුසු කෙනා තෝරා ගැනීමට නියමිතව ඇත බලන්න මේකෙන් ඕගොල්ලන්ට මම ප්‍රායෝගික කතාවකුත් කියනවා ඕගොල්ලෝගේ රිසර්ච් කෝ එක සම්බන්ධයෙන් කතාවකුත් පොඩ්ඩක් මම මේක කියනවා රිසර්ච් කෝ කියන්නේ මම වෙනම ගන්නවා හරි මෙම පාඨමාලාවේ වැදගත්කම අනුව සංයුක්ත ගණිතයකම භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව සඳහා සංයුක්ත ගණිතයකම භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව සඳහා සංයුක්ත ගණිතයකම භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව සඳහා භාරයන් ලෙස නැත්නම් භාරයන් පිළිවෙලින් 5.3 හා 2 යන අගයන් තීරණය කර ඇත. හරි මම කියනවා මෙම පාඨමාලාවේ වැදගත්කම අනුව සංයුක්ත ගණිතය තමයි භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව සඳහා භාරයන් පිළිවෙලින් 5.3 හා 2 යන අගයන් තීරණය කර ඇත. A හා B යන ශිෂ්‍යයන් ලබාගත් ලකුණු පහත දැක්වේ. ශිෂ්‍යයා combined maths, physics, chemistry. A ශිෂ්‍යයා ඉන්නවා B ශිෂ්‍යයා ඉන්නවා. පොඩි ලොග් ගානක් ගහලා A ශිෂ්‍යයා combined maths වලට නම් තියෙනවා 80ක්. මේකට 40යි මේකට 60යි chemistry වලට. B ශිෂ්‍යයා combined maths වලට 70යි
ෆිසික්ස් වලට 68යි කෙමිස්ට්‍රි වලට 42යි. මේ තියෙන කම්බයින්ඩ් මැත්ස් වල භාරය, ෆිසික්ස් වල භාරය, කෙමිස්ට්‍රි වල භාරය. ප්‍රශ්නේ මේකයි පාඨමාලාව හැදෑරීම සඳහා වඩාත් සුදුසු ශිෂ්‍යයා තීරණය කරන්න. පාඨමාලාව හැදෑරීම සඳහා වඩාත් සුදුසු ශිෂ්‍යයා තීරණය කරන්න. හරි. චූටි වෙලාවක් දෙනවා බලන්න ගන්න හදන්න පුළුවන් කියලා. චූටි වෙලාවක් දෙන්න. පාඨමාලාව හැදෑරීම සඳහා වඩාත් සුදුසු ශිෂ්‍යයා තීරණය කරන්න. හරියට. ඒ තමයි වඩාත්ම සුදුසු. මෙන්න හේතුව. දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය සරල සමාන්තර මධ්‍යයන්ය එකක් කරා මොකද? නමයි ඔයගොල්ලෝ මේ ලකුණු විදිහට හිතන්න එපා. ඔයගොල්ලෝ හිතන්න එක එක සබ්ජෙක්ට්ස් වලට ගත්තී සෙට් ස්කෝර් කියලා. ඈ අපිට ඒ වල දෙන්නේ තනි සෙට් ස්කෝර් එකක්. තනි සෙට් ස්කෝර් එක බලන්නේ මෙන්න මෙහෙමයි ඈ. ඔන්න බලන්න මම ප්‍රායෝගික කතාව මුන්නේ. ඕගොල්ලොන්ට එක එක සබ්ජෙක්ට්ස් වලට ඕගොල්ලෝම බලන්නේ සෙට් ස්කෝර්. සෙට් ස්කෝර් බලන හැටි මම කියලා දෙන්නම්. තත්ත්ව ව්‍යාප්තියේ සෙට් ස්කෝර් කොහොමද බලන්නේ? සෙට් දගේ කොහොමද බලන්නේ? මේ සෙට් ස්කෝර්ස් අරගෙන අර කියන්නේ මේ පාර වැඩි බරක් දෙන්නේ කෙමිස්ට්‍රි වලට, වැඩි බරක් දෙන්නේ ෆිසික්ස් වලට, වැඩි බරක් දෙන්නේ කම්බයින්ඩ් මැත්ස් වලට කියන්නේ කම්බයින්ඩ් මැත්ස් වලට දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු වල නම් වැඩි බරක් දුන්නේ ෆිසික්ස් වලට. හරි. එදා ෆිසික්ස් වල ලකුණ උඩ දාගන්න බලන්න. ඕගොල්ලෝ බලන්න. ඔන්න බලන්න කතාව. හරි. ඒක ෆිසික්ස් වල ලකුණ උඩ දාගත්තා කියලා හරියන්නේ. දැන් බලන්න මේ කම්බයින්ඩ් මැත්ස් වල මේ 80ක් දාලා. ඒක නිසා තමයි මේ ඒව තොරගන්න පුළුවන් වෙන්නේ. මම ඒක පස්සේ පෙන්නන්නම්. ඊට පස්සේ ඒ සෙට් ස්කෝර් වලින් අර එක එක සබ්ජෙක්ට්ස් වල තියෙන භාරයන්ට අනුව හිතන්නකො මෙයා සෙට් ස්කෝර් එකක්, මෙයා සෙට් ස්කෝර් එකක්, මෙයා සෙට් ස්කෝර් එකක් කියලා. ලකුණු නෙවෙයි සෙට් ස්කෝර් කියලා හිතන්න. ඒ සෙට් ස්කෝර්ස් වල කවුද ගන්නෙ? බරිත මධ්‍යයන්ය ගන්නවා. සෙට් ස්කෝර් අගයන් වල බරිත මධ්‍යයන්ය ගන්නවා. පැහැදිලි? හරිය නිකන් මෙන්න මේ ලකුණු වල ඒගේ බරිත මධ්‍යයන්ය ගන්න ඕනේ ඒගේ. හරි? මොකද කරන්නේ? දැන් කම්බයින්ඩ් මැත්ස් ලකුණු වැඩි කරනවා. ඒ කම්බයින්ඩ් මැත්ස් වල ලකුණු වල බරිතම ඒ කියන්නේ භාරය. ෆිසික්ස් වැඩි කරනවා ෆිසික්ස් වල භාරය. කෙමිස්ට්‍රි වැඩි කරනවා 60 වැඩි කරනවා එයාගේ භාරය දෙකකින්. බෙදනවා 5 ධන 3 ධන දෙකකින්. බෙදුවා පස්සේ බලන්න උත්තර එනවා 64ක්. හරි. ඔය විදිහට ඔයගොල්ලන්ට x b හොයන්න පුළුවන්. xw b හොයන්න පුළුවන්. කොහොමද වෙන්නේ? 70 වැඩි කරනවා 5. 68 වැඩි කරනවා 3. 42 වැඩි කරනවා 2. එයාත් දෙන්න පුළුවන් 5 ධන 3 ධන 2. එතකොට 63 දශම වගේ ගාණක් එනවා. කීයද? 8ක් එනවා. පැහැදිලිද? දැන් බලන්න ඔයගොල්ලෝ හොතර බැලුවොත් එහෙම මේ විදිහ ඔයගොල්ලෝ බලන්න මේ දෙකෙන් වැඩි බරිත මධ්‍යයන්යක් තියෙන කාටද? ඒක. එහෙනම් ලියන්න පල්ලෙහායි. පාඨමාලාව සඳහා වඩාත්ම ගණන සිසුවා වන්නේ දී ඇති භාරයන්ට අනුව ඒ සිසුවාය. ඒ කියන්නේ මේ පාර කම්බයින්ඩ් එක සමාන. ඒකට වැඩිම ලකුණු ප්‍රමාණයක් දාපෙලාද වැඩි chance එකක් දෙන්න එක. හරි. ඊට පස්සේ මේ සමානයි. වයරට වැඩිම ලකුණු ගන්න දුන්නේ මු. හැබැයි අර කම්බයින්ඩ් මැත්ස් වල දාපු වැඩිම ලකුණු ගානේ මු වෙනවා කතාව. ඒ වගේම කෙමිස්ට්‍රි වලට වැඩිම ලකුණු ගන්න දෙන්නේ මු. හරි. ඕගොල්ලෝගේ අවසානයේ ඉන්නේ සෙට් ස්කෝර් කියලා ඉන්නවා ඊළඟට ඔයගොල්ලෝ අහන්නේ සෙට් ස්කෝර් කියලා. ඒ සෙට් ස්කෝර් දන්නේ මේ විදිහට වෙන වෙනම සබ්ජෙක්ට්ස් වලට සෙට් ස්කෝර් බලනවා. මුළු ලංකාවේ ප්‍රතිඵල එක්ක බලලා ඒගොල්ලෝගේ බරිත මධ්‍යයන් අරගෙන අවසාන
බලිත මධ්‍යයන් විශේෂ ස්කෝල බලිත මධ්‍යයන් කියන විශේෂ ස්කෝල තමයි ඔය කියන්නේ. පැහැදිලිද? හරි. ඕක සාමාන්‍යයෙන් 2.5 කී වගේ උඩ දාගත්ත කියන්නේ අපරෝගේ හිතස බෑ. හරි. හරි. පැහැදිලි? හරි. එතකොට ඔයගොල්ලෝ මේගොල්ලෝගේ සරල සමාන්තර මධ්‍යයන් අරගෙන බලන්නකෝ. මේ ඔක්කොම එකතු කීයද? 180යි මෙයාගේ එකතුවක් කීයද? 180. එතකොට මෙයාගේ සරල සමාන්තර මධ්‍යයන් කීයද? 60යි මෙයාගේ 60යි. 180 බෙදීම 3. දෙන්නගේම සමානයි සරල සමාන්තර. එතකොට අර වැඩියෙන් අමාරු සබ්ජෙක්ට් එක හොඳට කරපු එකාට අවාසියක් නේද? කැට වැඩි නේද? අර ලේසි සබ්ජෙක්ට් එක මු වැඩි නේද? මු ඇවිල්ලා ලේසි සබ්ජෙක්ට් එක ඇවිල්ලා ෆිසික්ස් එක පොඩ්ඩක් වැඩි කරගන්න. ඒ මු ලේසි අර නෙමෙයි මු වැඩියෙන් මහන්සිලා තියෙන අමාරු සබ්ජෙක්ට් එක. බාරේ 5ක් තියෙන සබ්ජෙක්ට්. එතකොට උට ඒක දෙන එක අසාධාරණයි. මම කියව තේරෙනවද? හරි? ඒක අමාරු වැඩක් කරපු කාට නේද? ඒකාට දෙන්න ඕනේ වැඩි දෙයක්. හරි? පැහැදිලිද? ඔයගොල්ලෝ කතන්දර ටික තේරිච්ච කට්ටිය? ඔයගොල්ලෝ කතන්දර ටික තේරිච්ච කට්ටිය? හරි.